අද දවස 2022 වර්ෂයේ ජනවාරි 16 වෙනිදා. අද මට අවස්ථාවක් ලැබිලා තියෙනවා දිනපතා පවත්වන සූම් තාක්ෂණයෙන් දිනපතා පවත්වන වැඩසටහනකට බයිසජි ගුරු බුදු පූජාව සම්බන්ධයෙන් හැඳින්වීමක් කරන්න. මට මේ අවස්ථාව ලැබෙන්නේ ප්‍රියන්ත කියන මගේ කල් මිත්‍රෙක් පෞද්ගලික ආරම්භ කරපු සූම් තාක්ෂණ හරහා වූ පටන් ගන්න තියෙන දැනුම බෙදා හැරීමේ මනුෂ්‍ය දැනුවත් කිරීම යහපත් දැනුම මනුෂ්‍යයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට දායක වීමට උ කරපු ආරාධනාව නිසා එම වැඩසටහනට සූදානම් වීමක් වශයෙන් මට අද සිතුණා පාළුවේම මේ බයිසජ්‍ය ගුරු පූජාව සම්බන්ධයෙන් මම මෙතෙක් කරගෙන යන වැඩ යලි සිහිපත් කරගන්න. ඒ සිහිපත් කර ගැනීම සිද්ධ කිරීමේදී ඒකට අන්නයත් සහභාගී කරගන්න මට සිතක් අද උදෑසන ඇති වුණා. මේ වෙලාව 6:20යි. මට මූලිකව හිතුනේ අද බයිසජ්‍ය ගුරු තථාගත සූත්‍රය යලිත් වරක් සජ්ජායනය කළ අද දවසේ වැඩවලට හොඳ ආරම්භයක් ගන්න. මේ බයිසජ්‍ය ගුරු තථාගත සූත්‍රයේ බයිසජ්‍ය ගුරු තථාගත සූත්‍රය කියන මේ සූත්‍රයේ මාතර පත්වන්නේ අහම්බෙන් මම ළඟට භාවනාවට ආපු ශිෂ්‍යෙක් වරුණ කියන ශිෂ්‍යයා තමයි මට මේ කෘති එක්තරා දවසක ත්‍යාග කරන්නේ 2019 වසරේ 10-14 තමයි මේක මම නම් කරලා තියෙන්නේ. නමුත් ඊට කලින් කාල පරිච්ඡේදයක තමයි මේ සූත්‍රය මාතෘපත් වන්නේ. මේ සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා තියෙන මහාචාර්ය W.M. ගුණතිලක මහතා. එතුමා මහායාන බුදුදහමට ආශ්‍රිත සූත්‍ර පරිවර්තනය කරන එතුමාගේ කාර්යවේදී අංක 3 හැටියට බයිසජ්‍ය ගුරු වෛරූප සතහත් සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ සූත්‍රයේ ඇතුළේ තියෙන දිගු ගාථාවත් මේ වෙනකොට මම මේ විදිහට මුද්‍රණය කරලා බෙදා හරිමින් ඉන්නවා. මේක එක පැත්තක තියෙනවා බයිසජ්‍ය ගුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ රූපේ. අනිත් පැත්තේ තියෙනවා බයිසජ්‍ය ගුරු තථාගත සූත්‍රයේ සඳහන් වන උන්වහන්සේ මතුරුපු ධාර්මීය මන්ත්‍රය දිගු මන්ත්‍රයක්. ඒක ඕන් නමෝ භගවතේ බයිසජ්‍ය ගුරු වෛදූර්ය ප්‍රභරාජාය තථාගතාය ආරහතේ සම්්‍යක් සම්බුද්ධාය තද්දතාහු බයිසජ්ජේ මහා බයිසජ්‍ය රාජ සමුද්දතේ සෝහා කියලා. මෙම මන්ත්‍රය මම විශේෂයෙන් මේ කොරෝනා වසංගතයේ පැතිරෙන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳන් ඒ කියන්නේ 2021 වසරේ මේ 15 වෙනිදා සිට මේ මන්ත්‍රය හැම දවසකම සජ්ජායනය කරන්න පටන් ගන්න තියෙනවා. ලෝකයේ මේ කොරෝනා වසංගතය සමනය වේවා කියන ප්‍රාර්ථනාව යටතේ ප්‍රධාන ප්‍රාර්ථනාව යටතේ දසලක්ෂ වාරයක් මේ මන්ත්‍රය සජ්ජායනය කරමින් ඉන්නේ මම. මේ වෙනකොට 4,72,120 වාරයක් මේ මන්ත්‍රය සජ්ජායනය කරමින් ඉන්නවා. මා පමණක් නෙවෙයි විශේෂයෙන් මහායාන සම්ප්‍රදාය ගොඩනංවන්න ක්‍රියා කරන්නා වූ තත්ත්වයකින් ක්‍රියා කරන්නා වූ සෝපාලා මරින්පොචේ කියන ලාමතුමා යටතේ
ලෝකේ පුරා මේ මන්ත්‍රය මේ මොහොතේ සජ්ජායනය වෙමින් පවතිනවා. ඊට අමතරව මේ ලංකාවේ මිනිස්යන් අතර මෙම රූපය බයිසජි තථාගතයන් වහන්සේ රූපය ප්‍රචාරය කරමින් ඉන්නවා. මේ රූපය මට මුද්‍රණය කළා. සල්පවණ දීලා තියෙන්නේ සුරවින්ද මලින් කියන සුරවින්ද මලින් ඉශාන්ති ඉන්දචාපා කියන යුවල ආයුක සමාධීන් කියන පුත්‍රයා සමග ඔවුන් මේකට සහභාගී වෙලා තියෙන්නේ. මෙම බයිසජි බුද්ධ පූජාවත් බයිසජ්‍ය ගුරු තථාගත මන්ත්‍රයත් මේ රට තුල ප්‍රචලිත කිරීමෙන් මගින් මනුෂ්‍යයන්ගේ සිත් සූපත් කරන්න. අනිකුත් සියලු දුෂ්කරතාවලින් මනුෂ්‍ය මුදවන්න කරන අධ්‍යාත්මික උපකාරයක් හැටියට. අද දින මම බලාපොරොත්තු වෙනවා බයිසජි ගුරු තථාගත සූත්‍රයේ යලිත් වරක් සජ්ජායනය කරන්න. සජ්ජායනය මම ඊට පෙර දීර්ඝ වශයෙන් කරගෙන ගිය එකක්. 2017 අප්‍රේල් මාසයේ තමයි මම බයිසජි ගුරු තථාගත සූත්‍රය මම මුල්වට සජ්ජායනය කරන්නේ. 2016 වසරේ තමයි මම මැලේසියාවට ගිහින් මේ බයිසජි ගුරු මහා බුද්ධ පූජාවකට සහභාගී වෙන්නේ. සෝපාලාමා රින්පොචේ ලාමතුමා යටතේ සිදු කරනවා. 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඉඳන් මම මේ සජ්ජායනය කරන මේ සූත්‍රය මේ වන විට 120 වාරයක් මම සජ්ජායනය කරලා තියෙනවා. ඊට අමතරව මේ සංඛ්‍යාවට නොගෙන වෙනත් වාරවලත් මම විතර සජ්ජායනය කරලා තියෙනවා. අද දින මම යලිත් පටන් ගන්න මේ සූත්‍රය 121 වෙනි වාරයට සජ්ජායනා කරා. මේ සජ්ජායනා අනුභවයෙන් මේ රට තුලද ලෝකයේ තුලද මේ මොහොතේ ඉන්න පැතිරෙමින් පවතින කරුණාව සංගතේ මුළුමනින් සමනය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මයේ කෙරේ සද්ධර්මයට සියලු මනුෂ්‍යයන්ගේ සිත යොමු වේවා. සියලු මනුෂ්‍යයන් සංසාර දුකින් මිදේවා. සියලු මනුෂ්‍යයන් පමණක් නෙවෙයි සතර අපායවල දුක් විඳින්නා වූ නිරසතුන්ද සියලු සත්ත්වින්ද ඔවුන් ගිලී සිටින දුක්ඛිත ආත්මභාවයන්ගේ මිදී මනුෂ්‍ය ආත්මභාවයන් ලබා තුමු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගෙන උන්ට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කෘතිය මම මේ කෘතිය සජ්ජායනය කරන්න පටන් ගන්නවා. බයිසජි ගුරු වෛරූඩ ප්‍රභු තථාගතයන් වහන්සේටද සියලු බුද්ධ බෝසත්ත්ව මහා සත්‍යයන් වහන්සේලාටද নমස්කාර වේවා. බයිසජි ගුරු වෛරූඩ ප්‍රභු තථාගත සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී නොයෙක් දේශයන්හි සත්‍යයන්ට අදහම් මමාරස පොමින් වඩිනා තථාගතයන් වහන්සේ වෛශාලී නගරයට සම්ප්‍රාප්ත වූසේක. උන්වහන්සේ සංගීතරාව නගන්නා වූ ගසක් යට අසුන්ගත් විට ඒ වට 80000ක් භික්ෂුන් වහන්සේලාද 36000ක් මහා සත්‍යයන් වහන්සේලාද රාජරාජ මහා මාත්‍ය බ්‍රාහ්මණ උපාසක යක්ෂ දිව්‍ය නාග කින්නර යනාදී සියල්ලෝද රැස් වූහ. තථාගතයන් වහන්සේ භක්ති හරාවන ඒ මහත් සමාගමයට දහම් දෙසූසේක. ඉක්බිති කුමාර භූත මංජුශ්‍රී බෝසත්ත්වෝ තථාගතයන් වහන්සේ අරබයා තම සිත තුළ පැන නැගුණු ක්ෂණික අද්භූත සිතුවිල්ලක් නිසා තම අසුනෙන් නැගී එක් උරහිසක් විවෘත කොට දකුණු දණහිස බුදුන් වහන්සේ ඉදිරියට වනසේ බිම තබාගෙන දෑත් එක් කර ගෞරවයෙන් නමස්කාර කරමින් මෙසේ කීහ. භාග්‍යතුන් වහන්සේ බුදුදහමේ පිරිහීගෙන බුදුදහම පිරිහීගෙන යන අනාගත කාලය තුල වෙසෙන ජීවී සත්වයන්ගේ හිත සුවහපන් සංවේගී පිණිසත් එසේම ශ්‍රාවකයන්ට සිය කර්ම බාධකයන් ඉවත් කර දැමීම පහසු කිරීම පිණිසත් පෙර සිටි බුදුන් වහන්සේලාගේ නම් හා උන්වහන්සේලා එක් එක් නම ඊට ඉහත කාල වකවානු ජාතිවලදී කළ ප්‍රාර්ථනා හා ඒවායේ විශේෂාශිර්වාදයන් පිළිබඳව අසා දැන ගැනීමට කැමැත්තෙමු. එවිට භාග්‍යතුන් වහන්සේ කුමාර භූත මංජුශ්‍රී බෝසත්යන්ට ප්‍රශංසා කරමින් මෙසේ කීසේක. මංජුශ්‍රීයනි ඊතා යහපත් ධර්මයේ පිරිහීගෙන යන කාලයේ විසෙන
තුල වෙසෙන ජීවී සත්‍යංගේ කර්ම බාධකෙන් කපා හැරීම සඳහාත් ඔවුන් සතුරු කිරීම සඳහාත් ඔවුන්ට සේවයක් වීම සඳහාත් බුදුන් වහන්සේලාගේ නම් හා උන්වහන්සේලා කළ ප්‍රාර්ථනයන් හා ඒවායේ ආශිර්වාදයන් පිළිබඳව කරුණු කියන ලෙස ඔබ ඉල්ලා සිටින්නේ බුදු මහා කරුණාව නිසාමය. දැන් මා කියන්ට යන දේ හොඳින් අසා සිත්ති දරා ගන්න. මංජුශ්‍රී බෝසත්වෝ එවිට මෙසේ කීය. දේශනා කරනු මැනවි. අපි ඇසීමට පුලපුලා බලා සිටින්නෙමු. ඉන්පසු තථාගතයන් වහන්සේ මංජුශ්‍රී බෝසත්වයන්ට මෙසේ කීසේක. මෙම ස්ථානයෙන් නැගෙනහිර දෙසට ගංගාවල් 10ක වැලිකට සමාන වූ විශාල බුද්ධ ශ්‍රේෂ්ඨ සංඛ්‍යාවක් පසු කර ගිය තැන වෛදූර්ය සුද්ධ නම් වූ භූමියක් හමුවන්නේය. එහි බයිසජ්ජුගුරු වෛදූර ප්‍රභ තථාගත නමින් යුතු සම්්‍යක් සම්බුද්ධෝද කායික මානසික චාර්යාවෙන් පරිපූර්ණ වූද ධර්මිෂ්ඨ මාර්ගයේ සොයාගත්තා වූද ලෝකේ පිළිබඳ සියල්ල දන්නා වූද පුරුෂයන් දමනය කිරීමේදී දක්ෂරතාචාර්යවරයෙකු බඳුද දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූද බුද්ධ භාවයේ ප්‍රත්‍යක්ෂ කළා වූද භාග්‍යතුන් වහන්සේ නමක් විසෙන්නාහ. මංජුශ්‍රීයනි බයිසජ්ජුගුරු වෛරූඩ තථාගත නම් වූ මෙම භාග්‍යතුන් වහන්සේ විසින් බෝසත්ව කලදී ජීවී සත්‍යංගේ බලාපොරොත්තු ඊට කර දීම සඳහා වන ලද මහා ප්‍රාර්ථනා 12ක් ඇත්තේය. ඉන් පළමු වන්න මෙසේය. මා මෙලොව ඉපදී සම්මා සම්බුද්ධත්වයේ ලැබූ පසු සියලු සත්‍යයන් මාහා සමාන වන ලෙසට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු මාගේ දීප්තිමත් ගින්නක් මෙන් දිලිසෙන ශරීරයෙන් අනන්ත වූ ලෝක ධාතුන් සිසාරා රශ්මි කදම්බයක් විහිදේවා. දෙවන්න මෙසේ මා සම්මා සම්බුද්ධත්වයේ ලැබූ පසු ඇතුළතින් ආ පිටතින් නොකැලල් පවිත්‍ර බවකින් යුතුවද ඊතා දුරට ආලෝකයේ විහිදවන්නා වූද ගැඹුරු නිල් පැහැයෙන් වෛදූර්ය මාණික්‍යක්සේ දිලෙන්නා වූ ශරීරයකින් යුතුව එහි යහගුණින් රාජකීය බවට පත්වෙමින් ක්‍යාම් ප්‍රභාවෙන් අලංකාරව හිරසඳ පරයන දීප්තියෙන් යුතුව නිසලව වාඩි වී සිටිමින් සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා හොර රහසෙම ජීවී සත්‍යයන්ට උදව් වීමට ප්‍රාර්ථනා කරමි. මා එසේ කරන්නේ ඔවුන්ට තමන්ගේ නැඹුරු කම්මනුව නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දීම සඳහාය. දෙවැනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයේ ලබාගත් පසු අනන්ත වූ ආබාධිත ප්‍රඥා උපයෝගී කොටගෙන සියලු ජීවී සත්‍යයන්ගේ දුගී බව මකා දැමීමට මට හැකි වේවා. එසේ වූ විට ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම නොඅඩුව ලැබෙනු ඇත. සතරවන ප්‍රාර්ථනා මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු වැරදි මිත්‍යා දෘෂ්ටික මාර්ගවල යන්නන් නිර්වාණ මාර්ගය වෙතට යොමු කිරීමටද ශ්‍රාවකයන්නා පසේ බුදුරන් මහායානය වෙතට යොමු කිරීමටද මට හැකි වේවා. පස්වෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු මාගේ ඉගැන්වීම් අනුව බ්‍රහ්මචාර්යාව ප්‍රගුණ කරන්නා වූ ගණන් කළ නොහැකි තරම් අනන්ත වූ ජීවී සත්වෝ අකලංක බ්‍රහ්මචාර්ය අවස්ථාවට ඒ තුන් ආකාර ප්‍රවේදයන්ට අනුකූලව පත්වෙත්වා. නැවතවරක් තුන් ආකාර තිරිසං අසුර නිරායන අදම ලෝකයන්ගේ නූපදිත්වා. සයවෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයේ ලැබූ පසු දුර්වල වූද මෝඩ වූද අන්ධ වූද විහිරි වූද ගොළු වූද අත්පා ප්‍රාණික වූද කුදු වූද කුෂ්ඨ වේදනා වූද උමතු වූද වෙනත් නොඑක ආකාරයෙන් රෝගී බවට පත් වූ සියලු දෙනා මාගේ නාමය අසන්ට ලැබුණු වහාම ඒ ආබාධ වලින් මිදී සුවපත් වෙත්වා. ඔවුන්ගේ සියලු ඉන්ද්‍රියන් යථා තත්වයට පත් වෙත්වා. සත්වන ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු නොඑක ස්නීපුලින් වේදනා විඳින්නා වූද උදව් කරන්න කිසි කෙනෙකු නැත්තා වූද පිහිටක් නැත්තා වූද වෛද්‍යවරුගේ උදව් නොලබන්නා වූද වේත් නොලබන්නා වූද වාසස්ථාන නොමැත්තා වූද දුගීව අසරණ බවට පත් වූ සියලු දෙනා මාගේ නාමය ඔවුන්ගේ කනවකුණු වහාම කායික මානසික වශයෙන් පුවපත් වූ සතුරු සිත් ඇත්තෝ වෙත්වා. නෑදෑ මිතුරන්ද ධනයද ලැබී අවසානයේදී පරම සම්බෝධියට පත් වෙත්වා. අටවෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයට පසු ස්ත්‍රීන්ට වැළඳෙන්නා වූ නොයෙක් දුක්ඛම් කටු හා වද වේදනාවන්ගෙන් පීඩා විඳින්නා වූද ඒවායින් හෙම්බත් වී ස්ත්‍රියාත් භාවයෙන් අත්මිදීමට ඊටාගෙන සිටින්නා වූ සියලුම ස්ත්‍රීහු මාගේ නාමය අසන්ට ලැබුණු වාම ස්ත්‍රී භාවයෙන් මිදී පුරුෂ භාවයට පුරුෂ ලක්ෂණ ලබා අවසානයේදී පරම සම්බුද්ධත්වයට පත්වෙත්වා. නවවෙනි ප්‍රාර්ථනාව මෙසේ. මා බුද්ධත්වයට පත් වූ පසු සියලු ජීවී සත්වෝම මායාගේ බන්ධනයන්ගෙන් නිදහස් වෙත්වා. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ බන්ධනවලින් නිදහස් වෙත්වා. ඔවුන් වැරදි ධර්මයන් අනුගමනය කිරීම නැති පඹගාලේ පැටලී සිටිනවා නම් ඔවුන් මුදවාගෙන සත්‍ය වූ ධර්මය මත පිහිටුවා බෝධිසත්ව චාර්යා අනුගමනය කිරීම සඳහා ඔවුන් පෙළඹවීමට මට හැකි වේවා.
අවසානයේදී ඔහු පරම සම්බෝධිය සාක්ෂාත් කරත්වා. දසවන ප්‍රාර්ථනා මෙසේ මා සම්බුද්ධත්වයට පත් වූ පසුව රාජනීතියෙන් දඬුවම් ලැබ ලණු වලින් බඳුන් ලැබූ ආවුද, කස වලින් තලනු ලැබූ ආවුද, සිරගෙවල් තුල දලම් වලින් බඳිනු ලැබූ ආවුද, මරණ දඬුවමට නියමිත වූද, වෙනත් කිසියම් අකටයුත්තකින් අයුතු ලෙස දඬුවම් ලැබූ ආවුද, කේන්තියෙන් පිපිරමින් ශාරීරික මානසික වේදනා විඳින්න ආවුද, සියලු දෙනා මාගේ නාමය අසන්ට ලැබුණු වාම මාගේ යාගුණේ බලය නිසා එකී දුක් වලින් නිදහස් වෙත්වා. 11 වෙනි ප්‍රාර්ථනා මෙසේ මා බුද්ධත්වයට පත් වූ පසුව කුසගින්නෙන් ආ පිපාසයෙන් පීඩා විඳින්නා වූද, කැම්සා ගැනීමට කුස් නරක කර්ම රැස් කර ගන්නා වූද, සියලු දෙනා මාගේ නාමයේ ඕනෑකමින් මතක තබාගෙන ඊට ගරුසරු දක්වන්නට පටන්ගත් වහාම දිව්‍යමය කෑම්බීම් ලබා සන්තරපණය වෙත්වා. අවසානයේදී ඔහු ධර්ම රසයේ විඳ සතු විමුක්තිය ලබත්වා. 12 වෙනි ප්‍රාර්ථනා මෙසේ මා බුද්ධත්වයට පත් වූ පසු ඇඳුම් පැළඳුම් නොමැත්තා වූද, දුගී වූද, මැසි මදුරු ආදී නිසා දිවාරා දුක් විඳින්නා වූද, සීත හා උෂ්ණය නිසා දුකට පත්වන්නා වූ සියලුම දෙනා මාගේ නාමයේ ඕනෑකමින් මතක තබාගෙන ඊට ගරුසරු දක්වන්නට පටන්ගත් වහාම ඔවුන් ඉදිරියේ ප්‍රාතිහාර්යමය ලෙස ඇඳුම් පැළඳුම් සුවඳ වර්ග යන ආදී පහළ වේවා. දසදින් කර රසායන වාද්‍ය සංගීතයක් නැගීගෙන අතර ඔවුන් බලාපොරොත්තු වන සෑම දෙයක්ම සම්පූර්ණ වශයෙන් ඔවුන්ට ලැබීවා. මංජුශ්‍රීයනි, බයිසජ්ජිගුරු වෛරූඩ ප්‍රබරතාගම වහන්සේ විසින් බෝසත්වයෙකු සිටි සමයේදී කරන ලද පුද මෙලවන සුළු උතුම් වූ ප්‍රාර්ථනා 12 තවදුරටත් මංජුශ්‍රීයනි, බයිසජ්ජිගුරු වෛරූඩ තථාගතයන් වහන්සේ බෝසත්ව කලදී කළ ප්‍රාර්ථනාවන් ගැන, එසේම උන්වහන්සේගේ බුද්ධ ශේෂ්ත්‍රයේ ගුණාලංකාරය ගැන මා වසර කල්පයක් තිස්සේ කතා කළද එම කල්පයේ ගෙවී යන මිස මාගේ කතා අවසන් නොවනු ඇත. මේ බුද්ධ ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම සදාකල්ලින් පවිත්‍ර පවතින්නකි. එහි ස්ත්‍රීහු නොමැත්තාහ, අපායවල නොමැත්තේ, වේදනාවෙන් කෑගසන හඬවල් ඇසීමට නොමැත්තේ. ඒ භූමියේ වැසී පවතින්නේ වෛඩූර්ය මාණික්කවලින්. ඒ මාර්ග සීමා වෙන්කොට ඇත්තේ රත්න නූල්වලින්. ඒ බිත්ති කුළුණු මාලිගා ශාලා බරාදන්නා දැලසාද ඇත්තේ සප්ත රත්නයන්ගෙනි. මේ සෑම අංගයකින්ම එය බටහිර පාරාදීසය වූ සුඛාවති ලෝකේ රත්නයෙන් සමාන වන්නේ. ඒ දෙක අතර කිසිදු වෙනසක් ඇත්තේ නැත. මේ බුද්ධ ශේෂ්ත්‍රයේ සූර්ය ප්‍රභා චන්ද්‍ර ප්‍රභ නමින් යුතු බෝධිසත්ව මහා සත්‍යයන් වහන්සේලා දෙදෙනෙක් වෙති. ඔහු එහි වෙසෙන අනන්ත වූ බෝධිසත්වයන් වහන්සේලාගේ ප්‍රධානී වූ වෙති. ඔවුන් නියෝජනය කරන්නේ බුදුන් වහන්සේය. ඔහු බයිසජ්ජිගුරු වෛරූඩ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරන්නෝ වෙති. එබැවින් මංජුශ්‍රීනි, මා පිළිබඳ විශ්වාසයක් ඇති සියලුම සදාවන්ත ස්ත්‍රී පුරුෂයෝ මේ බුද්ධ ශේෂයේ ඉපදීම ප්‍රාර්ථනා කළ යුත්තාහ. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මංජුශ්‍රී බෝසතුන්ට මෙසේ කීසේක: මංජුශ්‍රීයනි, සමහර ජීවී සත්වෝ යහපත නපුර යන දෙකේ වෙනස නොහඳුනති. ඔහු නිරතුරුවම කෑදරකමේ හා මසුරු ලෝභකමේ ගැලවීම සිරිසිරි. තෑග්ගක් වූ දානයක් දෙනවා යන කුමක්ද කියාහෝ එයින් ලැබෙන ප්‍රතිඵල මොනවාද කියාහෝ නොදනිති. ඒ අඥාන මෝඩියෝය. ඔවුන් ශ්‍රද්ධා බීජයේ පිළිසිඳගෙන නොමැත. නොඑක ආකාරයෙන් ධනෙ රැස් කර ගන්නා ලද ඔහු ඒවාට අවශ්‍ය ආරක්ෂා සැපීමට බොහෝ කාලයක් ගෙවති. හිඟන්නෙකු දකින විට ඔවුන්ගේ හිතට හර නැත. කිසියම් දිනක දානයක් දෙන්න ඔවුන්ට සිදු වුවහොත් ඔවුන්ට ඒ දැනෙන්නේ ඇඟින් ඇටයක් ගන්නක් මෙන් අමාරු දෙයක් ලෙසටය. අපරාධී මගේ වස්තුවේ කියමින් ඔවුන් මහත්සේ තැවෙති. තවත් සමහර මසුරු පුද්ගලයෝ ධනෙ රැස් කොට තබා ගනිති. ඒවා අනුන්ගේ තබා තමන්ගේ ප්‍රයෝජන සඳහාවත් නොයදති. එසේනම් ඔවුන්ට දෙමාපියන්, අමුදරුවන්, සේවක සේවිකාවන් හෝ හිඟන්නන් සඳහා වියදම් කළ හැක්කේ කෙසේද? මෙබඳු පුද්ගලයන් මරණින් පසු උපත ලබන්නේ එක්කෝ ප්‍රේතයන් ලෙසය. එසේ නැතොත් තිරිසනුන් ලෙසය. තත්ත්වයේ එසේ වූ ඔවුන් මිනිසුන් ලෙස උපන් පෙර අත් භවයක බයිසජ්ජිගුරු වෛරූඩ ප්‍රභ තථාගත නාමයේ අහම්බෙන් වූ ඔවුන්ට අසන්ට ලැබී ඇත්නම් ප්‍රේතෝ තිරිසන් ආත් භාවයේ උපත ලබා සිටින අතරද ඔවුන්ට බුදුන් වහන්සේගේ ශ්‍රී නාමය මතකයට ලැබෙනු ඇත. එසේ නාමයේ මතකයට නැගුණ විට ඔහු එම ආත්ම භාවයන්ගෙන් චුතව නැවතත් මිනිස් ලෝ උපදිති. එසේ උපන් ඔවුන්ට පෙර ආත්ම භව පිළිබඳව කරුණු මතකයට නැගින බැවින් ඔහු එබඳු පහත් ආත්ම භාවයක ඉපදීමෙන් ලැබෙන දුක කොමක්ද අවබෝධ කර ගනිති. ඉන්පසු ඔහු ලෞකික විනෝදයන්හි නැවතත් ගැලී සිටීමට ප්‍රිය නොකරති. දන් දීම පුරුද්දක් කර ගන්නා වූ දන් දෙන තැනැත්තාට ප්‍රශංසා කරති. එවිට දානයක් දීමෙන් පසුව ඒ පිළිබඳව කලින් ලැබූ ලෝභසිත හා පසුතැවිල්ල ඔවුන් වෙතින් සම්පූර්ණයෙන් පහ වී යයි. එසේ සිට කලක් යාමේදී ඔහු තම වස්තුව පසෙක තිබේවා. තමාගේ ඇස් ඉස් මස් ලේ පවා ඉල්ලන අයෙකුට දන් දීමට සැලසී සිටින මානසික තත්වයකින් යුතු වෙති. තවදුරටත් මංජුශ්‍රීයනි,
තථාගතයන්ගෙන් ප්‍රධාන ශිල්පදයන් පිළිබඳව කරුණු එකින් එක සම්පූර්ණයෙන් ඉගෙන ගත්තද ශිල්පද කඩන සමහර ජීවී සත්වයෝ වෙති. තවත් සමහර ප්‍රධාන සීලයන් නොකඩුද කුඩා සීලයන් බිඳිති. තවත් සමහර අය ප්‍රධාන අප්‍රධාන ශිල්පද කැඩුවේ නැතත් ධර්මානුකූල අදහස් ඇත්තෝ නොවෙති. තවත් සමහර ධර්මානුකූල අදහස් ඇතත් ඔහු අධ්‍යයනයේ නොසලකා හරිති. ඔවුන්ට බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍රයන්ගේ ගැඹුරු වටහාගත නොහැක. තවත් සමහර අය ධෛර්යවන්ත වූද ඔහු මාන්නෙන් ඔලු උදුම්වාගත්තු වෙති. මම අසුවලා මම වැදගතෙක් යනුවෙන් ඔවුන්ගේ හදවත් සිතන්නේ තමන් ගැන පමණි. අනුන් ගැන සිතීමට ඔවුන්ට වෙලාවක් නැත. ඔහු සත්‍ය ධර්මයට නිගුරු කරමින් මායාගේ මිත්‍රයන් බවට පත් වෙති. තමන් පමණක් වරදට වැටීමෙන් නොනවතින ඔහු අනන්ත වූ කෝටි ගණනක් ජීවී සත්‍යයන්ට ප්‍රපාතයේ වැටීසීමට මඟ පාදති. වැරදි ක්‍රියා නපුරු ක්‍රියා කරන ඔහු නිරතුරුවම අපායවල ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝ උපදිති. එසේ සිටින අතර ඔවුන්ට බයිසජ්ජුගුරු වෛරූඩ ප්‍රභ තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමය අහම්බෙන් වූ අසන්ට ලැබුණහොත් නපුරු ක්‍රියාවලින් වැළකී සත්‍ය ධර්මය අනුගමනය කරන්නට ලැබෙන හේයින් ඔහු ඉන්පසු නපුරු ආත්භාවයන්හි නූපදිති. ඒත් නපුරු ක්‍රියාවලින් ඉවත් විය නොහැකිව සත්‍ය ධර්මය අනුගමනය කරන්නට නොලැබී නපුරු ආත්භාවයන්හි උපත ලබන අය වෙතොත් තථාගතයන් වහන්සේගේ නාමය එක් මොහොතකට පමණක් ඔවුන්ටද අසන්ට ලැබුණු ඇත. එසේ අසන විට ඔහුද මරණින් පසු නැවත මිනිස් ලොව උපදිති. එවිට ඔහු නිවැරදි මූල ධර්ම අනුගමනය කරන්නට පෙළඹෙති. එයින් ඔවුන්ගේ කාමරාගයේ හීන වී යන බැවින් ඔවුන්ට ගෘහ ජීවිතයෙන් ඈත් වී අනගාരിക ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. තථාගතයන්ගේ ඉගැන්වීමට රහස්‍ය ලෙස බැඳී සිටින ඔහු එයින් කිසි විටකත් ඉවත නොපනිති. නිවැරදි මූල ධර්ම අනුගමනය කරමින් අධ්‍යයනය කරන ඔහු ඒවා ඊට ගැඹුරු අරුත් පවා තේරුම් ගනිති. ආඩම්බරකම් නොපෙන්වන ඔහු නිවැරදි ධර්මයේ විවේචනය නොකරති. මායාගේ මිත්‍රයන් බවට පත් නොවේති. ක්‍රමෙන් බෝසත්ත්ව මාර්ගයට ඇතුළු වන ඔහු නොබෝ කලකින්ම නිර්වාණය සාක්ෂාත් කරගනිති. තවදුරටත් මංජුශ්‍රීයනි ධන තෘෂ්ණාවෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සමහර ජීවී සත්වයෝ වෙති. ඔහු තමන් වර්ණනා කරමින් අනුන් හෙලා දකිති. එම හේතුව නිසා ඔවුන් තුන් ආකාර වූ නපුරු ආත්භාවයන්ගෙන් උපදිති. අනන්ත වූ කාලයක් එසේ දුක් විඳින ඔහු මිය ගිය පසු ගවයන් අස්යන් ඔටුවන් වූ වඳුරන් වී උපදිති. එවිට ඔවුන්ට නිරතුරුවම කසපහර කමින්ද කුසගින්නෙන් ආ පිපාසෙන් පීඩා විඳින්නට සිදුවේ. බල උසුලාගෙනට සිදුවේ. මිනිසුන් බී උපන්නත් ඔවුන් උපන්නේ දුගී පැලකේ. වෙනත් අයගේ වහලුන් හෝ සේවකයන් ලෙසය. ඔවුන්ට සෑම විටම සිදුවන්නේ අනුන්ගේ අන පිළිපදින්නටය. ඔවුන්ට කිසි විට තමන්ගේ ස්වාමීන් බවට පත් විය නොහැක. ඒත් පෙරාත් භවයකදී ඔවුන්ට බයිසජ්ජුගුරු වෛරූඩ ප්‍රභ තථාගතයන් වහන්සේගේ නාමය අසන්ට ලැබී තිබුණේ නම් ඉහතකී දුක් අන්තරාවෙන් ගැලවීමට ඔවුන්ට හැකි වුණු ඇත. ඔවුන් උන්වහන්සේ සිහිපත් කොට තම මුළු හදවතින්ම තමා උන්වහන්සේට පවරා දුනොත් උන්වහන්සේගේ අභිඥා බලය නිසා ඔවුන්ගේ දුක් සියල්ල අහෝසි වී යනු ඇත. ඔවුන්ගේ අපසිනුරන් තියුණු බවට සූක්ෂම සංවේදී බවට පත් වනු ඇත. මුණින් යුතු නොවු අසා සිටීමට පුරුදු වෙති. ඔවුන් උතුම් වූ ධර්මයේ පමණක් අනුගමනය කිරීමෙන් මහන්සි ගනු ඇත. ඔවුන් කල්යාණ මිත්‍රයන් සමග ආශ්‍රය කරනු ඇත. අරමුණු ඇත. මායාගේ දල කපා දමන ඔහු අවිද්‍යාවේ වහන්තරාව සිදුරු කර දමන්නා. දුක නැමැති දිය පහරේ ගැලීම නවත්වා උපතින්ද මහලු වී ජරා ජීර්ණ වීමෙන්ද අසනීප වලින්ද මරණයෙන්ද සිත් කරදර කර ගැනීමෙන්ද දුක් වේදනාවන්ගෙන් නිදහස් වෙන්නාහ. තවදුරටත් මංජුශ්‍රීයනි අනිත්‍යය පිළිකුල් කරන දේ කිරීමට කැමැත්තා වූද අනිත්‍යය සමග දබර කරන්නා වූද තමන්ට අනුන්ට අප්‍රිය බව ඇති කරන්නා වූද සමහර පුද්ගලයෝ වෙති. ඔහු කයින් වචනෙන් හා මනසින් සියලුම ආකාරයේ නරක කර්ම වර්ධනය කරති. දෙගුණ තෙගුණ කරති. ඔහු නිරතුරුවම එකිනෙකාට හානි කරගනිති. අනිත්‍යයට හානි කරන්නේ කෙසේදැයි සැලසුම් කරති. කඳු ගස්සා සෝන් බිම් අරක්ගත් දේවතා යක්ෂ භූත ආදීන්ට පුද පූජා පවත්වමින් යාඥා කරති. ජීවී සත්‍යම් මරා ඔවුන්ගේ ලේ පිරෙන මස් කැටි යක්ෂයන්ට රාක්ෂයන්ට පුදති. තම සතුරන්ගේ රූප සාදා ඔවුන්ගේ නම් ඒවා මත ලියා මන්ත්‍ර ජප කරති. ඔහු හදිවුනියම් හා වසවිස භාවිතා කරති. මලමිනී වලින් භූතයන් පිල්ලි අවදි කරන ඔහු එම භූතයන් තම සතුරන්ගේ ශරීර හා ජීවිත විනාශ කිරීම සඳහා යොදවති. මෙබඳු පුද්ගලයන්ට බයිසජ්ජුගුරු වෛරූඩ ප්‍රභු තථාගතයන් වහන්සේගේ නාමය අසන්නට ලැබුණොත් එකී නපුරු දේවල් සියල්ල තුල ඇති හානිකර ශක්තිය දුර්වල වී යන්නේ. ඔහු එකිනෙකාට කරුණාව දැක්වීමට ඉගෙන ගනිති. අනිත්‍යයට උදව් වෙමින් එකිනෙකා සතුටින් තබා ගැනීමට උනන්දු වෙති. ක්‍රෝධය හා අනිත් අයට දුක් දෙන සිතුවිලි ක්‍රම අතහැර දමිති. හැමදෙනාම තම තමන් වෙත ඇති දෙයින් පමණක් සෑහීමටපත් වෙති. අනුන් සතු දේවල්ට ආසා නොකරති. එකිනෙකාට උපකාර වෙති.
තවදුරටත් මංජුශ්‍රීනි බෞද්ධ සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන කොටස් 4ක් ඇත. එසේම අටසිල් රකින්න ශ්‍රද්ධාවන්ත තවත් පිරිසක්ද වෙති. ඔහු එම සීලයන් මුළු අවුරුද්දක් පුරාම ඔහු මාස 3ක් පුරා ආරක්ෂා කරති. එසේ සීල් රැකීමෙන් වපුරන යහපත් බීජයන්ගේ බලෙන් තමන් මියගිය පසු සුඛාවති ලෝකයේ උපදින්නට ඔවුන් බලාපොරොත්තු වෙති. ඒත් ඔවුන්ට නිවැරදි ධර්මය අසන්නට ලැබුණද බොහෝ විට සිදුවන්නේ ඒ පිළිබඳ විශ්වාසයකින් කටයුතු කිරීමට ඔවුන්ට නොහැකි වීමයි. එබඳු අවස්ථාවලදී ඔවුන්ට බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ නාමය අසන්නට ලැබුණ විට ඔවුන්ගේ ජීවිතවල අවසාන කාලයේදී බෝසත්ත්ව මහා සත්තුරු 8 දෙනෙක් 이르දි බලෙන් අවකාශය හරහා ගමන් කොට සුඛාවති භූමියට ඔවුන් යොමු කරවති. එවිට නානා වර්ණයන්ගෙන් බැබළෙන මාණික්කමේ පුෂ්පයන් සහිත එම ලෝකයේ තුල ඔහු පහළ වෙති. සමහර විටක ඔහු දෙව්ලොවද උපදිති. එවිට ඔවුන් පෙර කළ යහපත් කර්ම බීජ වලින් අලුත් පැල හටගනී. ඉන්පසු කිසි දිනක ඔවුන් අෂ්ට දුෂ්ට ෂණවල නපුරු ආත්භාවයන්ගේ උපදින්නේ නැත. දෙව්ලොව ජීවිතය අවසන් වූ විට ඔහු මිනිසුන් ලෙස නැවත උපදිති. එසේ නැතොත් ඔහු විශ්වයේ සතරකුන් පාලනය කරන මහා පාලකයෙක් වෙති. ඒ ආකාරයෙන් ජීවී සත්වයන් අති විශාල සංඛ්‍යාවක් දසරාජ ධර්මයේ පිහිටුවති. එසේ නැතොත් ඔහු විශාල පවුල්වල පණ්ඩිතින් පුරෝහිතයන් මෙන්ම ශාස්ත්‍රීයන්නා බ්‍රාහ්මණයන් මෙන්ම උපදිති. අප්‍රමාණ ධන දාන ලැබුණ ඔවුන්ගේ අටකොටු පිරී ඉතිරී යනු ඇත. ඔවුන් පෙනුමෙන් අද්විතීය වූ තේජසින් යුතු වෙති. ඔවුන්ට අවශ්‍ය තරම් නෑද හිත මිත්‍ර ආදී වූ වෙති. ඔවුන්ගේ මනස් පැහැදිලි බවින් යුතුය. ඔවුන් මහා ඥාණයෙන් යුතු වෙති. මහා බලවතුන්ගේ වැනි ශක්තියක් හා ධෛර්යයක් ඔවුන්ට ඇත. බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් නාමය අසන්නේ හෝ සිත්ති දරාගන්නේ ස්ත්‍රියක නම් ඇක් ඉස්පල් කිසිදාක ස්ත්‍රියක වී නොයිපදුණු ඇත. මංජුශ්‍රීනි බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේ බුද්ධත්වයට ලැබූ පසුව තමන් වහන්සේගේ ප්‍රාර්ථනාවන්ගේ ගුණ බලයෙන් උන්වහන්සේට බොහෝ ජීවි සත්වයන් මෙම ශරීරෝගේ උදරාබාධ පණුමාරු උසන්නිපාතය වැනි නොයෙක් රෝගයන්ගෙන් පෙළෙන බවද අධිහුනියම් වලට ලක්වන බවද වසවිස කැවීමෙන් පීඩා විඳින බවද පෙනී ගියේය. එසේම තවත් සමහර අය අඩු වයසින් මිය යන බවද තවත් අය හදිසි මරණයට ලක්වන බවද උන්වහන්සේ දුටහ. ඒ දුටු උන්වහන්සේට ඔවුන් එකී අසනීප වලින් හා දුක් කරදර වලින් අත් මිදීමේ සිත් පහළ විය. ඒ අනුව තථාගතයන් වහන්සේ සර්ව සත්ත්ව දුක්ඛ වහරණම් වූ සමාධියට සමබැඳුණුසේක. එසේම සමාධිගත සිටින අවස්ථාවේදී උන්වහන්සේගේ නල්ලමතු ඌර්ණ රෝමෙන් රශ්මි ධාරාවක් වීදෙන්ට වූ අතර උන්වහන්සේ පහත දැක්වෙන ධාරණීය දේශනා කොට වදාළහ. නමෝ භගවතී බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභ රාජාය තථාගතාය අරහතේ සම්්‍යක් සම්බුද්ධාය තද්දතාවුම් බයිසජ්ජී මහා බයිසජ්ජී රාජා සමුද්ගතේ සෝහා. තථාගතයන් වහන්සේගේ මේ මන්ත්‍රය දේශනා කරනු හා සමගම මුළු විශ්වයම කම්පාවට පත් වී එන් පුදුමාකාර ආලෝකයක් නිකුත් වන්ට විය. එම ආලෝකයේ ස්පර්ශ වූ විට සියලුම ජීවි සත්වයෝ තමන්ගේ අසනීප වලින් හා වෙනත් දුක්ඛම් කටු වලින් අත් මිදී ශාන්ති සුඛය ලබා ගත්තා. මංජුශ්‍රීනි ඔබ අසනීපෙන් පෙළෙන ශ්‍රද්ධාවන්ත පුරුෂයෙකු ස්ත්‍රියක දුටු හොත් ඔවුන් පිළිබඳ ඔබට මෙයන්ක් කළ හැක. පවිත්‍ර වීම සඳහා ස්නානය කොට මුඛයද පිරිසුදු කරගන්නයි පළමුව ඔවුන්ට කියන්න. ඔවුන්ගේ කෑම ටිකට බෙහෙත් වලට හා පණුවන්ගෙන් තොර වනසේ පෙරාගත් ජලයට ඊට මන්ත්‍රණ 108 වරක් මතුරන්න. ඉන්පසු ඒ කෑම බීම කන්නට හෝ බොන්නට දෙන්න. එවිට ඔවුන්ගේ සියලුම අසනීප සම්පූර්ණ ඉවත්ව යනු ඇත. ඔවුන්ගේ එක් අයෙකුට යම්කිසි දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වොත් සිත සම්පූර්ණයෙන් එම කාරණය මත එකඟ කරගෙන ඉහත කී මන්ත්‍රය ජප කළ යුතුය. එවිට ඒ තැනැත්තාට තමා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ. ඔහුගේ අසනීප දුරවන්නේ. ඔහු දීර්ඝකාලයක් ජීවත් වන්නේ. මරණයෙන් පසු සුඛාවතී දිව්‍ය ලෝකයේ උපදින ඒ තැනැත්තා අවසාන වශයෙන් බුද්ධත්වයේ ලබා ගන්නේ. එබැවින් මංජුශ්‍රීනි බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේ වෙත දැඩි භක්තියකින් වන්දනාමාන කරන්නා වූද යාඥා කරන්නා වූද කිසියම් පුරුෂයෙකු ස්ත්‍රියක වෙතොත් ඒ තැනැත්තා හෝ තැනැත්තිය හැම විටම ඉහත කී මන්ත්‍රයේ අමතක නොකොට සිත්ති දරාගෙන සිටිය යුත්තේ. තවදුරටත් මංජුශ්‍රීනි බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමය අසන්නට ලැබී ඒ නැවත නැවත සිහිපත් කරමින් ඒ පෝසත් කරමින් සිටින ශ්‍රද්ධාවන්ත පුරුෂයෙක් වූ ස්ත්‍රියක් වෙයි. උදේ කාලයේදී ඒකී පුද්ගලයා දහත්විකා දත්මද මුඛයේ හොඳින් පවිත්‍ර කරගන්නේය. ඉන්පසු සුවඳ මල්ද වෙනස් සුවඳ වර්ගද නොයෙක් වර්ගවල සංගීතයේද සුවඳ කූරුදු භාවිතා කරමින් බුදු පිළිවෙලට පූජා පවත්වන්නේ. ඔහු මෙම සූත්‍රය පිටපත් කරගන්නේ. එසේ නැතොත් වෙනත් අයෙකුට කියා පිටපත් කරවා ගන්නේ. ඒ කටපාඩම් කරගෙන වෙනත් අය ලවා ඒ තීරුම් කරවා ගන්නේ. සිය අධ්‍යාත්ම ගුරුතුමාට ප්‍රයෝජනවත් වන සියලුම දෑ සපයා ගන්නා ඔහු
අන් සියල්ලෙන් එතුමා පුදන්නේ. එතුමන්ට කිසිදු අඩුපාඩුවක් වන්ට ඔහු ඉඩ නොතබන්නේ. එසේ කෙළි සියලුම බුදුන් වහන්සේලා ඔහු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නා. ඔහුගේ ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට වන අතර ඔහු අවසානයේදී බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ. ඉන්පසු මංජුශ්‍රී කුමාර භූත තෙමේ බෝසත්යන් බුදුන් වහන්සේට නමස්කාර කොට මෙසේ කිව්වේ. තථාගතයන් වහන්සේ ධර්මයේ පරිහාන්ට පත්වන කාලයේදී සියලුම උපක්‍රම යොදමින් බයිසජ්ජුගුරු තථාගතයන් වහන්සේගේ භක්තිවන්තයන් සියලු දෙනාටම උන්වහන්සේගේ නාමයෙන් ඇසෙන සැලැස්වෙමි. ඔවුන් නින්දේ සිටින විට පවා ඔවුන්ගේ කන් වලට එම නාමයෙන් හඬ ඇතුළු කරවන්නෙමි. තථාගතයන් වහන්සේ යම් පුද්ගලයෙක් මෙම සූත්‍රය කටපාඩම් කරගෙන කියවන්නේද, ඒ අනුන්ට කියා ඒ අරුත් පැහැදිලි කරන්නේද, ඒ පිටපත් කරන්නේද, අනුලාව පිටපත් කරවන්නේද, නොයෙක් සුවඳ මල් වර්ග, සුවඳ ජලය, සඳුන් කුඩු, සුවඳ දුම් මාලා, මුතුපට, දජ පතාක, සංගීත යන මෙයින් එම සූත්‍රයට පූජා පවත්වන්නේද, එසේම වර්ණ පහකින් යුතු මලු සාදා එම සූත්‍රයේ ඒවා තුළ බහා සූසි ස්ථානයක් පිරිසිදු කොට එහි උස්සු ආසනයක් සාදා ඒ මත එකී මලු නැවත ගත හැකි ආකාරයෙන් තැන්පත් කරන්නේද. එවිට සතරවර්ණ දෙවිවරු සිය පිරිවර්ධ වෙනත් බොහෝ දිව්‍ය ගණයා සමග එම සූත්‍රයට පූජා පැවැත්වීමට හා ආරක්ෂා කිරීම සඳහා එම ස්ථානට පැමිණෙන්නා. බයිසජ්ජුගුරු වෛදූර ප්‍රභ තථාගතයන් වහන්සේගේ ප්‍රාර්ථනාවේ බලයෙන් මෙම සූත්‍රයේ තබාගත හැකි යම් තැනක් වේනම්, ලබාගත යම් තැනක් වේනම්, එසේම උන්වහන්සේගේ නාමය ඇසීමට ලැබෙන යම් තැනක් වේනම්, එම ස්ථානයේ කිසි විටක දරුණු අන්දමේ සාහසික මරණයක් සිදුවන්නේ නැත. එම ස්ථානයේ වෙසෙන්නන් වෙත යක්ෂ ප්‍රේතාදීන්ටද ලං විය නොහැක. ප්‍රථමයෙන් එබඳු භූත ග්‍රාහකයෙකුට නතු වී සිටිය අය වූද එයින් මිදී නැවතත් සුවපත් වෙති. ඔවුන්ගේ සිත කය සැබෑ ශාන්ත භාවයකින් වෙලී යයි. ඉන්පසු භාග්‍යතුන් වහන්සේ මංජුශ්‍රීට මෙසේ කීසේක. මංජුශ්‍රීයනේ එසේමේ. ඒ ඔබ කියන පරිදිමේ. බයිසජ්ජුගුරු වෛදූර ප්‍රභු තථාගතයන්ට පූජාවක් පවත්වන්නට අදහස් කරන කිසියම් බැතිමත් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වේනම්, ඒ පුද්ගලයා පළමුවෙන්ම කිසියම් ස්ථානයක් පවිත්‍ර කොටගෙන බුදුරුවෙහි වඩා හිඳුවා. නානා මල් වර්ග විසිරුවා හැර සුවඳ දුම් දී නොඑක් දජ පතාකා තිර දෙවලින් අලංකාර කොට දහවල් දින 7ක් හා රාත්‍රී 7ක් අටසිල් ආරක්ෂා කොට පවිත්‍ර ආහාරගෙන කයේ දුගඳ නැතිවන පරිදි ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඟලාගෙන හදවත අපවිත්‍ර ද කෙලෙස් වලින් කේන්තියෙන් හා ක්‍රෝධයෙන් නිදහස් කොට සියලු ජීවී සත්‍යයන්ට සේවාවක් කරමින් ඔවුන්ට සතුරු ගෙන දීමේ බලාපොරොත්තු ඇති කරගත යුත්තේ. එසේ මේ තැනැත්තා මහා කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතුටින් දන් දිය යුත්තේ. එසේ පවිත්‍ර බවට පත්වීමෙන් පසුව ඒ තැනැත්තා සංගීත භාණ්ඩ වාදනය කර ගී ගයමින් බුදු පිළිමේ වටේ දකුණු අතට ප්‍රදක්ෂිනා කළ යුතුය. එසේ මෙම තථාගතයන් වහන්සේගේ ප්‍රාර්ථනාවේ බලයේ සිත්ති දරදවාගෙන එම සූත්‍රය හඬනගා කියවමින් ඒ අර්ථය පිළිබඳ භාවනා කරමින් ඒ අන් අයට පැහැදිලි කර දීමද කළ යුත්තේ. ඒවිට ඒ තැනැත්තා කරන සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේ. බොහෝ කාලයක් ජීවත් වීමට ප්‍රාර්ථනා කළොත් ඒ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. ධනවත් වීමට ප්‍රාර්ථනා කළොත් ඒද අනිවාර්යයෙන්ම ඊටවන්නේ. නිර්ධාරකීන් ප්‍රාර්ථනා අවශ්‍යොත් ඒද ඉෂ්ට වන්නේ. දුවක හෝ පුතෙකු ලැබීම ප්‍රාර්ථනා කළොත් ඒද ඉෂ්ට වන්නේ. කෙනෙකුට නරක හීන පෙනෙන්නේ නම් වූ අසුබ නිමිති හමුවන්නේ නම් වූ අමුතුන් ස්වරූපයේ කුරුල්ලන් රසක් එකට එකතු වනු ඔහු ඈ දුටුවේ නම් වූ සිය කුටි අద్භූත අවතාර වලින් පිරියන්නේ නම් ඒ තැනැත්තා කළ යුත්තේ තමාට ලබාගත හැකි සෑම ආකාරයෙන් පූජා වස්තු බුදුරු ඉදිරියේ තබා පූජා පැවැත්වීමයි. එවිට බයිසජ්ජුගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ බලෙන් ඒ සියලු උදුරු අවසි වී යන්නේ. ඒ කිසිදු අසුබ දෙයකින් ඒ තැනැත්තාට අනතුරක් සිදු නොවන්නේ. එසේම ජලයෙන් හා ගින්නෙන් ඇතිවන හානිද, කඩු වැනි ආයුධ වලින් හා වසවිස වලින් ඇතිවන හානිද, වල්ලලින්ගෙන්, සිංහයන්ගෙන්, කොටින්ගෙන්, උර්කයන්ගෙන්, කුඩා හෝ ලොකු වලසුන්ගෙන්, විසකුරු සර්පයන්ගෙන්, විසකුරු ගෝනිස්සන්ගෙන්, කුඩා හෝ ලොකු ගරුඩන්ගෙන්, මදුරුවන්ගෙන් හා දෙබරුන්ගෙන් වන හානිද, වෙනත් එබඳු සියලුම හානිකර දේවල් යන මේ සියලු ආකාරයේ ව්‍යසනයන්ගෙන් මෙම තථාගතයන් වහන්සේ පිළිබඳ මතකයේ මුළු හදින්ම භක්තිමත් රඳා තබාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කරන තැනැත්තා නිදහස් වන්නේ. බැහැරින් රටතුරට ඇතිවන ආක්‍රමණයන්ගෙන් හා සොරුන්ගෙන් වන හානිද එසේ කළ විට නැතිව යන්නේ. තවදුරටත් මංජුශ්‍රීයනි, කිසියම් භක්තිමත් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කිසිදු දෙවි දේවතා කෙනෙකුන් අදහන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි පමණක් සිතේ තබාගෙන සිටිමින් පන්සිල්ලා දස සිල්ලෝ 400ක් වූ බෝසත්ත්ව සීලයන් හෝ 250ක් වූ භික්ෂු සීලයන් හෝ 500ක් වූ භික්ෂුණී සීලයන් හෝ ආරක්ෂා කරන්නේ නම් එහෙත් ඒ සමගම එම සීලයන් කඩවි පාප කර්මයන්ගේ නිරතව නැවත නරක තැන්වල
ඉපදිය හැක්කේ යන බියෙන් ඒ තැනැත්තා තුළ පවතින්නේ නම් කල යුත්තේ එම බුදුන් වහන්සේගේ නාමයේ මතකේ රඳවා ගනිමින් උන්වහන්සේට වන්දනා කරමින් පූජා පැවැත්වීමේ. එසේ කළ විට ඒ තැනැත්තා කිසි විටක නරක තැනක නූපදින්නේය. දරුවෙකු ප්‍රසූති කිරීමේදී මහත්සේ වේදනා විඳින මවකට එම තථාගතයන් වහන්සේගේ නාමයේ හදපිරි බැතියෙන් කියමින් එය වර්ණනා කරමින් එම බුදුන් වහන්සේට වන්දනාමාන හා පූජා පැවැත්වීමට හැකිවන්නේ නම් ප්‍රසව වේදනා සියල්ල අතුරුදහන් වී යන්නේ. උපදින දරුවාටද නිරෝගී හා ආකර්ෂණීය ශරීරයක් ඇතිවන්නේ. ඔහුගේ දක්ෂතා ශරීර ශක්තිය නිරෝගී බව දකින ඕනෑම කෙනෙකු සතුටින් පිනා යනු ඇත. යක්ෂ භූතයන්ට කිසිවිටකත් ඔවුන්ගේ ආත්භාවයේ සොරාගත නොහැකි වන්නේය. ඉබ්බිදි භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්ථිරයන් ඇවතුසේක. මා බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන්ගේ ආශිර්වාදයේ පිළිබඳ ගුණ වර්ණනා ඔබට කළොත් බුදුන් වහන්සේගේ මෙම් ක්‍රියාවල තේරුම් ගැනීමට අපහසු গুপ্ত අර්ථයක් අඩංගු වන බව දැනගන්න. මා කියන දේ ඔබට විශ්වාස කළ හැකිද? ආනන්ද ස්ථිරයෝ තම සිරුර ඉදිරියට නමා මෙසේ කීය. ගුණසාගරු භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේලාගේ සූත්‍ර පිළිබඳ කිසිදු සැකයක් මට නැත. ඊට හේතුව කුමක්ද? සිත කය වචන යන තුන්දොරින් තථාගතයන් වහන්සේලා සිදු කරන කර්ම සම්පූර්ණයෙන් පවිත්‍රය. තථාගතයන් වහන්සේ සූර්ය මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලයේ පිපිරි විනාශ විය හැක. ඊතා උස්සු සුමේරු පර්වතයේ පවා කම්පා විය හැක. සෙලවිය හැක. ඒත් බුදුන් වහන්සේලාගේ වචන කිසි දිනක වෙනස් වන්නේ නැත. භාග්‍යතුන් වහන්සේ ප්‍රමාණවත් පරිදි වර්ධනීය වූ ශ්‍රද්ධාවක් නැමැති ජීවි සත්‍යෝ බුදුන් වහන්සේගේ ක්‍රියාවල গুপ্ত අර්ථය පිළිබඳව ප්‍රශ්න කරති. ඔහු මෙසේ සිතති. බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ නම මතක් කළ පමණින් මේසා විශාල ආශිර්වාදයන් සංඛ්‍යාවක් ලැබිය හැක්කේ කෙසේද? ඒ ආකාරයෙන් ඔහු ඒ විශ්වාස නොකරති. එයට අභියෝග කරති. එබඳු පුද්ගලයෝ බොහෝ කාලයක් යනතුරු තමන්ගේ වාසනාවට පයින් ගැසූ අය වෙති. ඔහු නපුරු ජන්මයන් ඉපිද සදාකාලිකව සංසාර සාගරයේ අතරමං පිහිනමින් සිටින්නෝය. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථිරයන්ට මෙසේ කීසේක. ඒ සියලු දෙනා බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන්ගේ නම අසන්ට ලැබුණ විට ඒ මහත් වූ බැතින් සිත් දරා ගත්තා වූ නම් එසේම ඔවුන්ට ඒ පිළිබඳ කිසිදු සැකයක් නොමැත්තේ නම් ඔවුන් කිසිම විටක නරක තැන්වල ඉපදීමක් සිදුවේ නොහැකිය. තථාගතයන් වහන්සේලාගේ ක්‍රියාවල গুপ্ত අර්ථය මෙයයි. ඒ විශ්වාස කරන්න. ඒ පිළිබඳව දැන් ඔබට සිතාගත හැක. ඔබ කී හැම දේවලම මූලයේ ඇත්තේ තථාගතයන් වහන්සේලාගේ උදාරත්වය තුළ බව දැනගන්න. ආනන්දේ කිසිම ශ්‍රාවකෙක් වූ පසේබුදුරෙක් වූ අවසාන අවස්ථාවටපත් වූ බෝසත්වරයෙක් පූර්ණ පරමාර්ථ සත්‍ය පිළිබඳ විශ්වාසය ඇතිව ඒ දේශනා කිරීමට සමත් නොවේ. අනාගතයේදී නව ඉපදීමට එක් ජීවිතයක් පමණක් ඇති බෝසත්වරයන්ට පමණකි එය කළ හැකි වන්නේ. ආනන්දේනි මිනිස් සුරක් ලබා ගැනීම ඉතා දුර්ලභ වූවකි. තෙරුවන් කෙරේ ශ්‍රද්ධා ඇතිවීම හා ඒට ගරු කිරීම ඉතා ලබා ගැනීම ඉතා දුෂ්කරේ වායි. ඒත් බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ නාමය ඇසීම ඊටත් වඩා දුෂ්කර වූවකි. ආනන්දේනි බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේගේ ජීවි සත්‍යයන් ධර්මයේ වෙත යොමු කිරීම පිළිබඳ අප්‍රමාණ උපාය කෞශල්‍යයන් හා උන්වහන්සේගේ අප්‍රමාණ කෙලවරක් නොමැති අනාගතයේ දක්වා දෙවින ප්‍රාර්ථනාවන් පිළිබඳ මා ආයුෂ කල්පයක් වූ ඊට වැඩි කාලයක් කතා කළද එම කල්පයන් ගෙවි යනු මිස එම බුදුන් වහන්සේගේ උපාය කෞශල්‍ය මාර්ගයන් පිළිබඳව කියා අවසන් වීමක් සිදු නොවන්නේය. එම අවස්ථාවේදී ඒ සමාගමේ විමුක්තිකාව නම් වූ බෝසත් මහා සත්වරයෙකු වූයේ. එතුමා තම අසුනින් නැගී දකුණු උරහිස නිරාවරණය කොට දකුණු දණහිසෙන් භූමි ස්පර්ශ කොට පහත් වීද දෑත් එත්කොට බුදුන් වහන්සේට වැඳ නමස්කාර කරමින් මෙසේ කීය. ගුණසාගරු භාග්‍යතුන් වහන්සේ අනාගතයේදී ධර්මයේ පිරී යන කාලයේදී නොයෙක් අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසා හෙම්බත් වූද දිගු කාලීන අසනීප සහ කෘෂ වූද පුද්ගලයන් සිටිනු ඇත. එබඳු පුද්ගලයෙකුට කෑම්බීම් පවා ගැනීම අපහසු වේ. ඒ පුද්ගලයාගේ උගුර හා දෙතොල් ගිනිවැදුණක් මෙන් වියලී ස්වභාවයක් ගන්නේ. ඔහු ඇයගේ දැස්වලට පෙනෙන්නේද අඳුරු පටලයක් පමණි. නොබෝ කලකින් ඔහු ඇය වෙත මරණයේ සලකුණු පහළ වේ. පියාද මවද නෑදෑයෝද මිත්‍රයෝද අසල්වැසියෝද ඒ තැනැත්තා වටකොට වැළපෙති. ඔහුගේ හෝ ඇගේ සිරුර ඇඳේ බාව ඇත. සියාත්භාවයේ යමදූතයන් විසින් යම රජු වෙතට ගෙන යන ඒ තැනැත්තාට පෙනේ. සෑම පුද්ගලයෙකුම තමා සමග ආත්මෙන් ආත්මයට යන චිත්ත සංතානයක් චිත්ත පරම්පරාවක් පවතින්නේය. ඔවුන් පෙර කළ කී සියලු දෑ ඒ චිත්ත සංතානය තුළ සටහන් වී පවතී. යම රජුගේ සියල්ල පිළිබඳ වාර්තාවක් තබා ගනී. කෙනෙකුගේ මරණ කාලය එළඹිට යම රජු එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කරයි. එවිට ඔහු ඇය තමා කළ කී දෑගෙන කෙටි වාර්තාවලින් ඉදිරිපත් කළයි. ඊළඟට ඒ පුද්ගලයා උපතින්ම උප්පත්තිය ලැබිය යුතු තැන තීරණය කරන්නේ ඔහු ඇය කළ කී හොඳ හා නරක ක්‍රියාවල් ප්‍රමාණය අනුව. ඒ සිදුවන අවස්ථාවේදී
මේ යන පුද්ගලයාගේ නෑදෑ හිතවතුන්ට ඔහු ඇය වෙනුවෙන් කළ හැකි උපකාරයක් නම් භික්ෂුන් වහන්සේ නමක් ලවා බයිසජ්ජිගුරු සූත්‍රයේ පුද්ගලයාට ඇසෙන්සේ කියවීමත් තට්ටු 7කින් යුතු පහන් දැල්වීමත් ජීවිත කාලයේ දික් කිරීම උදව්වුන් ලෙසට පාට 5කින් යුතු කොඩි සාදා එල්ලීමත්. එසේ කළ විට එක්කෝ ඒ තැනැත්තා වහාම ආපෝ පියසියට පැමිණේ. සිහිනකදී දුටුවාක්මින් සිදු සෑම දෙයක්ම ඔහුට ඇයට ඉතා පැහැදිලිව පෙනී යන්නේ. එසේ නැතොත් ඒ පුද්ගලයාට දින 7කින් හෝ 21කින් හෝ 35කින් හෝ 49කින් ආපසු පියසිය ලැබෙන්නේ. තමා පෙර කළ කී දෑ සියල්ලම ඔහුට ඇයට සිහිනයකින් අවදි වූ කලකමින් මතකයට නැගෙන්නේ. තමා පෙර කළ යහපත් අයහපත් ක්‍රියාවට ලැබුණු ප්‍රතිඵල කවරේද වැටී යන්නේ. එසේ වන්නේ සියල්ලම ඔහුට ඇයට අස්පනා අපිට මෙන් දැකිය හැකි වන නිසාය. ඉන්පසු මේ පුද්ගලයා තම ජීවිතේ නැති වී ගියද නපුරු ක්‍රියාවන් කිරීමට පෙළඹෙන්නේ නැත. එබැවින් අචල ශ්‍රද්ධාවකින් යුතු ස්ත්‍රී පුරුෂයෝ බයිසජ්ජුරු තථාගතයන් වහන්සේගේ නාමයේ දැඩිව සිත්ති දරා ගනිති. සජ්ජායනය කරති. අප්‍රමාණ භක්තියකින් යුතු උන්වහන්සේට නමස්කාර කරති. පුද පූජා පවත්වති. එවිට ආනන්ද ස්ත්‍රියෝ විමුක්තිගාම බෝසතුන්ගෙන් මෙසේ ඇසූව. පින්වත අප එම බයිසජ්ජිගුරු වෛදූර ප්‍රභු තථාගතයන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ කෙසේද? අපගේ ජීවිත කාලයේ දික් කරන ආකාරයේ කොඩි එල්ලිය යුත්තේ පහන් දැලිය යුත්තේ කෙසේද? ඒ විමුක්තිකාමී බෝසත්තුමේ මෙසේ කීය. තමා රෝගවලින් නිදහස් කර ගැනීමට කැමති රෝගී පුද්ගලයන් කළ යුත්තේ සතියක් තිස්සේ අටසිල් රැක හැකි පමණින් සංඝයා වහන්සේලාට කෑම බීම වෙනත් ද්‍රව්‍ය වලින් පූජා පැවැත්වීමේ. එසේම දිවා රාත්‍රී 6 වරක් පූජා කර්මවල කියවෙන ආකාරයට බයිසජ්ජිගුරු තථාගතයන් වහන්සේට නමස්කාර කොට පූජා පැවැත්විය යුතුය. මෙම සූත්‍රය 49 වරක් සජ්ජායනය කළ යුතුය. පහන් 49ක් දැල්විය යුතුය. එම තථාගතයන්ගේ පිළිරුවෙන් පිටපත් 7ක් සාදා එම එක් පිළිරුව ඉදිරිපිට කරත්ත රෝදයක් තරම් විශාල පහන් එක බැගින් තැබිය යුතුය. එසේ තබා දල්න ලබන පහන් දින 49ක් තිස්සේ නොනිවි දැල්විය යුතුය. වියත් 49ක් දිග පාට 5කින් යුත් පතාකයන් එල්විය යුතුය. නොඑක ආකාරයේ සතුන්ගෙන්ද 49ක් නිදහස් කළ යුතුය. එසේ කළ විට අසනීප ඇති අය එම අනුතුරුදායක තත්ත්වයෙන් මිදෙති. ඔවුන් කිසිවිටක නරක භූතයන් විසින් දරුණු ලෙස මරණු ලැබීමට භාජනය වන්නේද නැත. තවදුරටත් ආනන්දේනි. සාගත වසංගත වූ සතුරු ආක්‍රමණයන් හෝ රට තුළම කැරැල්ලක් වූ අසුබ නැකත් යෝගයක් වූ සූර්ය චන්ද්‍ර ග්‍රහණයක් වූ අකාල වැසි කුණාටුවාදී වූ ඉඩෝර කාලයක් වූ යන මෙකී කිසියම් විපත්තියක් රටකට පැමිණි විට ඒ රටේ නායකයා වූ ශාස්ත්‍රයා වූ අභිෂේකලත් රජතුමා කළ යුත්තේ ඒ වෙසෙන සියලුම ජීවී සත්‍යයන් කෙරෙහි කරුණා උපදවා සිරගෙවල සිටින නිදහස් කොට මුලින් කී පූජාන් පවත්වමින් බයිසජ්ජිගුරු වෛරූඩ ප්‍රභ තථාගතයන් වහන්සේට පුද පූජා පැවැත්වීමේ එම යහපත් ක්‍රියාවල හා එම තථාගතයන් වහන්සේගේ ප්‍රාර්ථනාවේ බලෙන් එම පුද්ගලයා ස්වකීය රාජ්‍යයේ ඊතකී සියලු කරදර වලින් නිදහස් කරගන්නේ. සාගත වසංගත සියල්ල නැති වී ගොස් රට සුඛිත මුදිත වන්නේ. රාජ්‍යයට නිරෝගී බව හා ධන දාන්නේ නිදහස ආදී සියලු යසිසු ලැබෙන්නේ. ආනන්දීන් රජබිසව කුමාරුන්ගේ භාර්යාවන් ඔටුන්හිම කුමරුන් වෙනත් කුමාරවරුන් ඇමතිවරුන් පුරෝහිතයන් අන්තපුර ස්ත්‍රීන් ප්‍රාදේශීය පාලක නිලධාරීන් රටේ සාමාන්‍ය ජනතාවයන්ගෙන් කවරෙකුට හෝ අසනීපයක් වෙනත් උදුරක් ඇති හොත් රජතුමා කළ යුත්තේ දුෂ්ට භූතයන්ගෙන් කරදර වැළැක්වීම සඳහා පාට 5කින් යුතු පතාකෙල්ලා පහන් දැල්වා නොනිවා තබාගෙන තිරිසන් සතුන් නිදහස් කොට නොයෙක් පාටමල් විසිරුවා ඇර වටිනා සුවඳ වර්ග දැල්වීමට එවිට එකී අසනීප සෝවි කරදර දුක් කරදර නැති යන්නේ. එවිට ආනන්ද ස්ත්‍රියෝ බෝසතුන්ගේ මෙසේ ඇසූ. පින්වත අනුතරපත් වූ ජීවිතයක් මුදවාගෙන ඒ තැනැත්තා දීර්ඝායුෂ ලබා දෙන්නේ කෙසේද? විමුක්තිකාම බෝසත්වෝ මෙසේ කීය. පින්වත් ස්වාමින් වහන්සේ ධර්මන්දිමි සිදුවන හදිසි මරණ වර්ග 9ක් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේ අසා තිබෙනවා නොවේද? එබැවින් මා කියන්නේ ජීවිතයේ දීර්ඝ කරන පතාකෙල්ලා පහන් දැල්වා වෙනත් පුණ්‍ය ක්‍රියාවන්ද කරන්නයි කියාය. එසේ පින්කම් කිරීමෙන් කෙනෙකුට ජීවිතයේ අතරමඟදී කරදරයක් නොවි තමා රැගෙන මුළු ආයුෂ කාලයම ජීවත් විය හැකි වන්නේ. ආනන්ද ස්ත්‍රියෝ මෙසේ ඇසූ. දරුණු අකල් මරණ 9 කවරේද? විමුක්තිකාම බෝසත්වෝ මෙසේ කීය. සමහර මිනිසුන්ට සෑදෙන අසනීප සුබ ඒවා ලෙස පෙනෙන නිසා ඒවාට බෙහෙත් ගන්නේ නැතුව සිටින ඔහු ලෙඩ අසාධ්‍ය වීමෙන් මරණාසන්න වෙති. තවත් සමහරු එබඳු අසනීප වලට වැරදි ආකාරයේ බෙහෙත් ගැනීම නිසා අසනීප උස්සන්න වී මරණාසන්න වෙති. ඔවුන් නැත්ත වශයෙන් මරණය කරා යා යුතුයි නොවේති. එබැවින් ඔවුන්ගේ මීයෑම් බිහිසුණු එකක් අකල් මරණයක් වන්නේ. තවත් සමහර පුද්ගලයෝ මිත්‍යා දේවතාවන් කෙරෙහිද මිත්‍යා දෘෂ්ටින් කෙරෙහිද ආරණ්‍ය ආදී වෙසෙන භූතයන් කෙරෙහිද තිරිසන් දේවතාවන් කෙරෙහිද විශ්වාසී තබති.
සුභ අසුභ අනාවැකි නිසා සමහර අපහසුතාවයන්ට පත් වෙති. තම හදවත පිළිබඳ විශ්වාසයක් නැති ඔවුන් තමන්ගෙන් කරන්නේ තමාට කිසියම් විපත්තියක් විය හැකිදයි ශාස්ත්‍රකරුවන්ගේ විමසා බැලීමේ. එබඳු අනාවැකි වලින් කියවන කිසියම් පිළියම් අනුව සමහර දේවතාවන් සඳහා බිලි පූජාවන් ලෙස ජීවී සත්ත්වයන් මරා දමති. තවත් සමහරු ආරක්ෂාව සඳහා කඳුවල විසින් දේවතාවන්ට යාඥා කරති. ඔවුන් එසේ කරන්නේ ජීවිත කාලය දික්කස්වා ගැනීම සඳහාය. ඒත් ඒ සියල්ල නිෂ්ඵල ව්‍යායාම වන්නේ. ඔහු අඥානයේ උමුතු වූ වෙති. ඔවුන් විශ්වාස කරන්නේ මිත්‍යා ධර්මයන්. එයින් ඔවුන්ට අවසානයේ පැමිණෙන්නේ බිහිසුණු මරණයයි. පළමුවෙනි බිහිසුණු අකල් මරණයයි. සමහර පුද්ගලයෝ රාජනීතිය මගින් බිහිසුණු ලෙස මරා දමනු ලබති. 3. සමහරු දඩේමේ යෑම හා ක්‍රීඩාවන්ද කරති. ස්ත්‍රීන් සමග විසීම, රාමර පාන ආදිය නොනැවතීමක් හෝ සීමාවක් නැතුව කරති. අවසානයේ යක්ෂයෝ ඔවුන්ගේ ආත්භාවයේ බිහිසුණන්දමින් සොරා ගනිති. 4. සමහරු දරුණු ලෙස පිළිස්සීම නිසා මී ඇති. 5. සමහරු දියේ ගිලීමෙන් මී ඇති. සමහරු නපුරු සතුන් විසින් කාදමු ලැබීම නිසා මී ඇති. සමහරු උස්සූ ප්‍රපාතයන්ගෙන් බිමට පෙරලීම නිසා මී ඇති. සමහරු වසවිසලින්ද හදිහුනියම් යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම ආදීන්ද පිළියා නම් වූ යක්ෂයා බන්ධනය කොට යවන ලැබීමෙන් මී ඇති. සමහරු කෑම්බීම ලබාගත නොහැකි කුසගින්නේ මී ඇති. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද අකල් බිහිසුණු අකල් මරණ 9 ඒවායි. මේ අර තවත් නොයෙකුත් කරුණු හේතුවෙන් මිනිස්සු මී ඇති. තවදුරටත් ආනන්දිනි යම රජතුමා මෙම තුන් ලෝකයෙන් වෙසෙන ජීවී සත්වයන් පිළිබඳව වාර්තාවක් තබාගෙන සිටී. එම වාර්තාවට ඇතුළත් වන්නේ ඔවුන් අකීකරු පංචානන්තරීය කර්ම කරනවාද, තුනුරුවන්ට අවමන් කරනවාද, රජුන්ගේ ඇමතීන්ගේ නීති උල්ලංඝනය කරනවාද, වැඩතහනම් නීති උල්ලංඝන කරනවාද යන ඔවුන් අතින් එබඳු වැරදි සිදුවී ඇතනම් ඒවායි අඩු වැඩි ප්‍රමාණය අනුව දඬුවම් නියම කිරීම එම යම රජතුමාගේ කාර්යයයි. එබැවින් මාදන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සියලු දුක් කරදර වළක්වා ගැනීම සඳහා උපකාරී වන පහන් දැල්වීම, පොඩිසේසත් දෙල්ලීම්, තිරිසන් සතුන් නිදහස් කිරීම ආදී වෙනත් යහපත් ක්‍රියාවන් යෙදෙන නිසායි. එදිනෙම සමාගමේ කුම්බීර, වජ්‍ර, මිහිර, අණ්ඩීර, අනිල, සණ්ඩිල, ඉන්ද්‍ර, පජ්ජ, මකුර, කින්නර, චතුර, විකරාල යන නම් වලින් හැඳින්වෙන යක්ෂ කුමාරයෝ 12 දෙනෙක් දූහ. එක් එක් යක්ෂයාට පිරිවර යකුන් 7000 බැගින් අයත්ව සිටි ඒ යක්ෂ කුමාරයෝ 12 දෙනම බුදුන් වහන්සේට නමස්කාර කොට එකහඬින් මෙසේ ක්‍රියා සිටියහ. භාග්‍යතුන් වහන්සේ, අපි අද බුදු කෙනෙකුගේ පුදුමාකාර බලය ගැන දැනගතිමු. බයිසජ්ජුගුරු වෛදූර්පව තථාගතයන් වහන්සේගේ නාමය දර්ශනට ලැබින. නරක තැන්වල උපදිනු නැතයි බියක් දැන් අපට නැත. අපගේ ජීවිතාන්තය දක්වාම අපගේ සිත් තුළ ඇත්තේ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ පිහිට පතමි යන එකම චේතනාව පමණි. ජීවී සත්‍යයන් අපගේ උරහිසින් ඔසවාගෙන යන බවටත් ඔවුන්ගේම යහපත සතුට සඳහා ඔවුන්ට කරුණාව දැක්වීමටත් අපි පොරොන්දු වෙමු. ගම් නගර වනාන්තර ආදී ඕනෑම තැනක යම්කිසි පුද්ගලයෙක් මේ සූත්‍රයේ කියවමින් උගන්වමින් බයිසජ්ජුගුරු වෛදූර්පව තථාගතයන් වහන්සේගේ නාමයේ ගෞරවයෙන් සිහිපත් කරන්නේද, උන්වහන්සේට නමස්කාර කරමින් පූජා පවත්වන්නේද අපි ඒ පුද්ගලයා ආරක්ෂා කරන්නෙමු. ඒ පුද්ගලයා සියලු කරදර වලින් බේරාගෙන ඔහු ඇය පතන සියලු දේ ඉෂ්ට කර දෙන්නෙමු. ඔහු ඇය අසනීපයට කළ යුත්තේ මේ සූත්‍රයේ කියවා පාට පහකින් යුතු නූල් කැරලක්ගෙන අපගේ නම් ඇතුළත් වනසේ ගැටගසා තම බලාපොරොත්තු ඉෂ්ටු විගස එමකට දිහා දැමීමේ. තථාගතයන් වහන්සේ විට යක්ෂ කුමාරුන්ට ප්‍රශංසා කොට මෙසේ කීසේක. ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි මහා යක්ෂ කුමාරෝනි. බයිසජ්ජුගුරු වෛදූර්පව තථාගතයන් වහන්සේ ඔබට කළ අනුග්‍රහයක් දක්වන්නට නම් ඔබ හැම විටම එසේම කළ යුතුය. සියලු ජීවී සත්වයන්ට උපකාර කරමින් ඔවුන් සතුටටපත් කළ යුතුය. එවිට ආනන්ද ස්ත්‍රිය බුදුන්ට නමස්කාර කොට මෙසේ කීය. මෙම අනාවරණය කුමක් නම් වන්නේද භාග්‍යතුන් වහන්සේ? එය අප හැඳිනිය යුත්තේ කුමන නමකින්ද? භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්ත්‍රියන්ට මෙසේ කීසේක. මෙම අනාවරණය හඳුන් ලබන්නේ බයිසජ්ජුගුරු වෛදූර්පව තථාගතයන් වහන්සේගේ ප්‍රාර්ථනාවේ ආශිර්වාදය කියයි. ඒ හැඳින්විය හැකි තවත් නමක් නම් යක්ෂ කුමාරුන් 12 දෙනා ජීවී සත්වයන්ට ප්‍රයෝජනවත් වීම සඳහා වූ පොරොන්දු ඇතුළත් ගුප්ත සූත්‍රය යනුවෙනි. එයට දිය හැකි තවත් නමක් නම් තම කර්ම බන්ධන ඉරා දෙමි යනුයි. ඔබ මේවා හොඳින් මතකයේ රඳවත් ගත යුතුය. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ විට සියලුම බෝධිසත්ව මහා සත්‍යෝද, භික්ෂූන් වහන්සේලාද, රජවරු හා මහා ඇමතිවරුද, බ්‍රාහ්මණයෝද, ගිහි පඬිවරුද, දෙවිවරුද, මකර යක්ෂ, ගාන්ධර්ව, ගරුඩ, කින්නර, මහනුවරග, මිනිස් නොමිනිස් සියලු දෙනාද, එම සමාගමේ සිටි අනිකුත් සියලු දෙනාද උන්වහන්සේගේ වචන ශ්‍රවණය කළහ. ඉන් මහත්සේ සතුටපත් වූ ඔහු එම වචන සිත් ධාරණය කොටගෙන
ඒ අනුව ක්‍රියා කරන්නට පටන් ගත්හ. බයිසජ්ජ ගුරු වෛඩූඩුප තථාගත සූත්‍රයේ 122 වෙනි වාරයේ සජ්ජායනය කර අවසන් කළා. මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා 2016 වර්ෂයේ සිට මේ වනතෙක් මම අඛණ්ඩව පවත්වාගෙන යන බයිසජ්ජ ගුරු බුද්ධ පූජාවේ සිය වාරය දක්වා කරගෙන යාමට ඇති සියලු බාධා වේවා කියලා ඉදිරියේදී 18 වෙනි ජනවාරි 18 වෙනිදා 95 වන වරට මේ බයිසජ්ජ පූජාව පවත්වනු ලබනවා. ඒ පවත්වන්නේ ඉතාලියේ වාසය කරන සමන්තිරුණගේ දියණියගේ අනුග්‍රහයෙන් මේ බයිසජ්ජ පූජාවේ අනුභවයෙන් මේ ලෝකයේ තුල පැතිර පවතින වූ වසංගත රෝගයේ මුළුමනින් සමනය වේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. දරුවන් සරණයි.